අයිබෝවන් අද අපි සාකච්ඡා කරන්නේ උසස් පෙළ 13 ශ්‍රේණියට අදාළ විෂය නිර්දේශයේ මේ කළමනාකරන ගිණුම් කරන සංකල්ප ඇගීමට ලක් කිරීමට අදාළ පාඩමක් සම්බන්ධයි. නිපුණතා අංක 14 තුනට අදාළව ද්‍රව්‍ය පාලන ක්‍රියාපිළිවෙත් භාවිතා කිරීම ඔබ දන්නවා. ඔබගේ 13 ශ්‍රේණියේ විෂය නිර්දේශයේ 3 වෙනි වාරයට අදාළ එක් පාඩමක්. මෙහිදී අපි සාකච්ඡා කරන්නේ කොහොමද ව්‍යාපාරයක් ද්‍රව්‍ය පිරිවැය භෞතික පාලනයක් පවත්වාගෙන යාම මෙන්ම ද්‍රව්‍ය පිරිවැය සම්බන්ධයෙන් ඒ පිරිවැය පාලනයක් සිදු කරන ආකාරය. ඔබ දන්නවා පසුගිය වැඩසටහන් දෙක තුලදී මේ නිපුණතා මට්ටම 14 තුනට අදාළව අපි සාකච්ඡා කළා ද්‍රව්‍ය මිලදී ගැනීමට අදාළ පාලනයන්. ඒ වගේම අපි සාකච්ඡා කළා ද්‍රව්‍ය ගබඩා කිරීමට අදාළ පාලනය. අද අපි සාකච්ඡා කරන්නේ අපේ තුන්වෙනි පාලන අවස්ථාව ද්‍රව්‍ය සම්බන්ධයෙන් ව්‍යාපාර ආයතනයක් නිකුත් කිරීමේදී සිදු කරන පාලනය. මේ අනුව මේ වැඩසටහනේ අරමුණ ද්‍රව්‍ය නිකුත් කිරීම හා සම්බන්ධ පාලන ක්‍රියාපිළිවෙත් සාකච්ඡා කිරීම. මීට අදාළව පසුගිය වැඩසටහනේ සාකච්ඡා කළා ගබඩාව ද්‍රව්‍ය අදාළ නිෂ්පාදන හෝ සේවාංශයට නිකුත් කරනු ලබන්නේ යම් නියමිත අනුමැතිය සහිත ලැබුණු ද්‍රව්‍ය අධ්‍යාචනා පත්‍ර අනුව පමණක් බව. ඔබට මතක ඇති පසුගිය පාඩමේ අපි සාකච්ඡා කළා මේ ද්‍රව්‍ය නිකුත් කිරීම සිදු කිරීමේදී නැත්නම් යම් නිෂ්පාදන හෝ සේවාංශයකට යම් ද්‍රව්‍යයක් අවශ්‍ය නම් එම නිෂ්පාදන හෝ සේවාංශය පිළියෙල කිරීමට අවශ්‍යයි ද්‍රව්‍ය අධ්‍යාචනා පත්‍රය. මේ අධ්‍යාචනා පත්‍රයේ ගබඩාවට යැවීම මගින් ඒ මත ගබඩාව ද්‍රව්‍ය නිකුත් කිරීම සිදු කරනවා. ඒතර මේ ආකාරයට නියමිත අනුමැතිය සහිතව ලැබුණු ද්‍රව්‍ය අධ්‍යාචනා පත්‍ර මත පමණක් ගබඩාව අදාළ නිෂ්පාදන හෝ සේවාංශ වලට ද්‍රව්‍ය නිකුත් කරනවා. ඒතර මේ එක්තරා ආකාරයෙන් ද්‍රව්‍ය නිකුත් කිරීමේදී යොදා ගන්නා පාලන ක්‍රමයක්. මීට අමතරව ද්‍රව්‍ය නිකුත් කිරීමේදී මිල කිරීම සිදු කරනවා. මෙහි අදහස මේ මිල කිරීම කියන්නේ ද්‍රව්‍ය නිකුතු මිල යම් මිලකට ද්‍රව්‍ය අදාළ නිෂ්පාදන හෝ සේවාංශ වල නිකුත් කිරීම. ඒතර ඔබගේ විෂය නිර්දේශය අනුව මෙන්න මේ ද්‍රව්‍ය නිකුත් කිරීම සිදු කිරීමේ ක්‍රියාවලිය නැත්නම් සිදු කරන ආකාරය සාකච්ඡා කිරීම අවශ්‍යයි. ඒ අනුව වැඩසටහන වෙන්නේ මේ ද්‍රව්‍ය නිකුත් කිරීම මිල කිරීම සිදු කරන ආකාරය සාකච්ඡා කරන්න. ඒතර මේ වැඩසටහන අවසානයේ ඔබට පේනවා ඔබට මෙන්න මේ කාරණා සිදු කළ හැකි විය යුතුයි. ද්‍රව්‍ය නිකුත් කිරීම මිල කිරීමේ අවශ්‍යතාවය පැහැදිලි කිරීම ද්‍රව්‍ය නිකුත් කිරීම මිල කිරීම සඳහා යොදා ගන්නා FIFO හා WAC ක්‍රම අතර මේ FIFO කියන්නේ ප්‍රථම ලැබීම් නැත්නම් පෙර ලැබීම් පෙර නිකුතු ක්‍රමය. WAC කියන්නේ අපි ඉදිරියේ සාකච්ඡා කරනවා බර තැබූ සාමාන්‍ය මිල ක්‍රමය නැත්නම් බරිත සාමාන්‍ය මිල ක්‍රම. මේ ක්‍රම අතර වෙනස පැහැදිලි කිරීම ඒ වගේම මෙන්න මේ මිල කිරීම යොදා ගැනීමෙන් නිකුත් කිරීම මිල කිරීම සහ ගබඩා ලෙජරේ පිළියෙල කිරීම. ඒතර මේ ආකාරයෙන් මේ වැඩසටහන අවසානයේ මෙන්න මේ කාරණා ඔබට කළ හැකි විය යුතුයි. ඔබගේ පසුගිය විභාග ප්‍රශ්න බැලුවොත් ඔබට පේන්න තියෙනවා මේ කාරණා සම්බන්ධයෙන් විභාගයේ යම් යම් ප්‍රශ්න අහලා තියෙනවා. සමහර අවස්ථාවලදී පළමු පත්‍රයේ කෙටි පිළිතුරු ලියීම සඳහා මේ මිල කිරීම ක්‍රම සම්බන්ධයෙන් ඔබට ප්‍රශ්න විභාගයේ අසා තිබෙනවා. මේ අනුව අද අපි පාඩමේ අරමුණ ද්‍රව්‍ය නිකුත් කිරීමේදී මිල කිරීම සිදු කරන ආකාරය සාකච්ඡා කිරීම. ඒතර මුලින්ම බලමු මේ නිකුත් කිරීමේ මිල කිරීමේ අවශ්‍යතාවය. සාමාන්‍යයෙන් කළමනාකරන ගිණුම්කරණයේදී ව්‍යාපාරයේ සමස්ත ලාභය ගණනය කිරීමට අමතරව එක් එක් අංශ සඳහාද ලාභය ගණනය කිරීමක් සිදු වෙනවා. හිතන ව්‍යාපාරයක නිෂ්පාදන අංශ 3ක් තියෙනවා. භාණ්ඩ 3ක් නිෂ්පාදනය කරනවා මේ ව්‍යාපාරයේ හිතන වෙන වෙනම නිෂ්පාදන අංශ වලින්.
ඒතර ව්‍යාපාරයේ දැන ගැනීමට අවශ්‍ය යම් කාල පරිච්ඡේදයක් සඳහා මේ ව්‍යාපාරයේ සමස්ත ලාභය මෙන්ම එක් එක් නිෂ්පාදිතය සඳහා ව්‍යාපාරයේ උපයන ලද ලාභය. ඒතර මේ නිකුත් කිරීම මිල කිරීම මගින් ඒ අදාළ නිෂ්පාදන හෝ සේවාංශයේ භාණ්ඩ නැත්නම් තොග නිකුත් කිරීමේදී ද්‍රව්‍ය නිකුත් කිරීමේදී ඒ නිෂ්පාදනාංශයට ගණනය කරන් පුළුවන් තම තමන්ගේ ලාභය හෝ අලාභය. ඒතර මේ නිකුත් කිරීම මගින් මේ නිකුත් කිරීම මිල කිරීම මගින් මේ නිකුත් කරන ද්‍රව්‍ය සාධාරණ හා ඒකාකාරී පදනමක් මත අදාළ නිෂ්පාදන හෝ සේවාංශයට අය කරන්න පුළුවන්. ඒ මගින් අදාළ අංශයට ගණනය කරන්න පුළුවන් යම් කාල පරිච්ඡේදයක් තුළ මේ අංශය මගින් උපයන ලද ලාභය හෝ අලාභය. ඒතර මේ එක අවශ්‍යතාවයක්. ඒ වගේම මේ නිකුත් කිරීම මිල කිරීම අවශ්‍ය වෙනවා තොගාගේ කිරීම සඳහා. ඔබ දන්නවා මූල්‍ය ගිණුම්කරණේ මේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී තොගාගේ අවශ්‍යයි. ඒතර මේ තොගාගේ කිරීම සඳහා මේ ද්‍රව්‍ය නිකුත් කිරීම මිල කිරීම අවශ්‍ය වෙනවා. ඒතර අපි ඉදිරියේ සාකච්ඡා කරනවා මේ නිකුත් කිරීම මිල යටතේ කොහොමද මේ නිකුත් කරන ද්‍රව්‍යවල පිරිවැය ගණනය කරන ආකාරය, ඒ අනුව මේ නිකුත් කරන ද්‍රව්‍යවල පිරිවැය ගබඩාවේ පවතින ද්‍රව්‍යවල පිරිවැයෙන් අයින් කරාට පස්සේ ඒ යම් කාල පරිච්ඡේදයක් අවසානයේ ගබඩාවේ පැවති තොගවල පිරිවැය ගණනය කරන ආකාරය. ඒතර මේ ආකාරයෙන් අපිට පෙන්වන්න පුළුවන් මේ නිකුත් කිරීම මිල කිරීමේ අවශ්‍යතාවය. ඒතර මේ නිකුත් කිරීම මිල කිරීම සඳහා ප්‍රධාන වශයෙන් භාවිතා වන ක්‍රම දෙයක්. නැත්නම් ඔබේ විෂය නිර්දේශය අනුව ඔබ හැදෑරිය යුතුයි මේ පෙර පිවිසි පෙර පිට මිල ක්‍රමය යනු නිකුත් කිරීම මිල ක්‍රමය, ඒ වගේම බරිත සාමාන්‍ය මිල ක්‍රමය නැත්නම් බරිත සාමාන්‍ය පිරිවැය ක්‍රමය අනුව නිකුත් කිරීම මිල ක්‍රමය. මුලින්ම අපි බලමු මේ පෙර පිවිසි පෙර පිට මිල ක්‍රමය අනුව නිකුත් කිරීම මිල කිරීම සිදු කරන ආකාරය. ඒතර මේ ක්‍රමයේ සරල අදහස කිරීම මිල කිරීමේදී ප්‍රථමයෙන් භාවිතා කරන්නේ ගබඩාවට මුලින්ම ළඟ තොගවල මිල ගණන. ඒ අනුව ගබඩාවට මුලින්ම ලද තොගවල ඒකක පිරිවැය පදනම් කරගෙන නිකුත් කිරීම මිල කිරීම සිදු වෙනවා. යම්කිසි අවස්ථාවක යම් පිරිවැයකට අදාළ ඒක ප්‍රමාණය අවසන් වුණොත් ඊළඟට තොග ලැබුණු මිල ගණන් වලට නිකුත් කිරීම මිල කිරීම සිදු වෙනවා. ඒතර මේ ආකාරයෙන් මේ පෙර පිවිසි පෙර පිට මිල ක්‍රමය ක්‍රියාත්මක වෙනවා. අපි දැන් බලමු මේ මිල ක්‍රමය ක්‍රියාත්මක වෙන අවස්ථාවේදී කොහොමද ගබඩාවේ එක් එක් තොග අයිතමේ සඳහා පවත්වාගෙන යන ගබඩා ලෙජරය පිළියෙල කරන ආකාරය. ඔබට මතක ඇති පසුගිය පාඩමේ අපි සාකච්ඡා කරා ගබඩා ලෙජරය සහ බින් කාඩ් පත්‍රය. ඒතර මේ දෙකේදීම අපි ලැබීම් නිකුත් කිරීම හා ශේෂය සටහන් කරනවා. නමුත් ගබඩා ලෙජරේ විශේෂත්වය මේ ලැබීම් නිකුත් කිරීම හා ශේෂයට අමතරව ලැබීම් නිකුත් කිරීම හා ශේෂයේ ප්‍රමාණයට අමතරව ඒ ලැබීම් නිකුත් කිරීම සඳහා අදාළ මිල ගණන්, ඒ වගේම ලැබීම් නිකුත් කිරීම සඳහා අදාළ වටිනාකම සඳහන් වෙනවා. ඒ අනුව ශේෂය ගණනය කරන්න පුළුවන් ගබඩා ලෙජරයේ ඒකක ප්‍රමාණයෙන් මෙන්ම ඒ රුපියල් වටිනාකමින්ද. අපි බලමු ක්‍රියාකාරකමක් මේ පෙර පිවිසි පෙර පිට මිල ක්‍රමය ක්‍රියාත්මක වන ආකාරය. මේ තුලින් අපි පැහැදිලි කරගමු කොහොමද මේ මිල ක්‍රමය අනුව ගබඩා ලෙජරේ මේ ලැබීම් තොග නිකුත් කිරීම සටහන් කරන ආකාරය. බලන්න ඔග ක්‍රියාකාරකම 2019 මාර්තු මාස පළමු සතිය තුලදී පහස් සඳහන් තොග ලැබීම් සහ නිකුත් කිරීම ගබඩා ලෙජරේ සටහන් කරන්න. බලන්න ජනවාරි 1 වෙනිදා ගබඩාවට තොග ලැබීම් තියෙනවා. ඒකක 100ක් ගැනුම් පිරිවැය රුපියල් 10යි. ජනවාරි 3 වෙනිදා තොග නිකුත් කිරීමක් තියෙනවා ඒකක 40ක්. ඒ වගේම ජනවාරි 5 වෙනිදා නැවත මිලදී ගැනීමක් තියෙනවා තොග ලැබීම් ඒකක 100ක්. එකක මිල රුපියල් 14යි. ඒ වගේම ජනවාරි 12 වෙනිදා තොග නිකුත් කිරීම ඒකක 80යි. දැන් අපි බලමු මේ ලැබීම් නිකුත් කිරීම කොහොමද ගබඩා ලෙජරේ සටහන් කරන්නේ. මෙතනදී නිකුත් කිරීම මිල කිරීම සඳහා
අපි යොදාගන්නේ අර පෙරපිවිසි පෙරපිට මිල ක්‍රමය. ඒතර ජනවාරි 1 වෙනිදා ඔබට පේනවා තොග ඒකක 100ක් ලැබුණා. එකක මිල රුපියල් 10යි. ඒ අනුව ලැබීම් වල වටිනාකම රුපියල් 1000යි. ඒ අනුව ජනවාරි 1 වෙනි දිනෙත මේ ලැබීම් වලින් පසුව ශේෂය ඒකක 100යි. මේ ලැබීම් 100 ලැබෙන එකක් රුපියල් 10 බැගින් ඒ අනුව තොග වටිනාකම රුපියල් 1000යි. ඊළඟට ජනවාරි 3 වෙනිදා ඔබට පේනවා ඔබේ ක්‍රියාකාරකම අනුව තොග නිකුත් කිරීමක් තියෙනවා ඒකක 40ක්. ඒතර මේ නිකුත් කිරීම දැන් අපි බලන්නේ මිල කිරීම සිදු කරන ආකාරය. මේ නිකුත් කිරීම ඒකක 40 නිකුත් කිරීමට අදාළව මිල ගණනය කිරීම සිදු කරන ආකාරය ඒ අනුව නිකුතු වටිනාකම තීරණය කරන ආකාරය. ඒතර අපේ මිල ක්‍රමය පෙරපිවිසි පෙරපිට මිල ක්‍රමය. ඒතර මෙතෙන්දී අපි බලනවා නිකුත් කරන අවස්ථාවේ අපේ පවතින තොගේ මිල ගණන. ඒතර මේ මිල ගණන් වලින් අපි හොයාගන්න ඕනේ මුලින්ම තොග ලැබුණු මිල ගණන. දැන් ජනවාරි 3 නිකුත් කරන අවස්ථාවේ ගබඩාවේ තොග ශේෂය ඔබට පේනවා ප්‍රමාණය ඒකක 100යි. මේ 100ම මේ ඒකක 100ක තොගය ගබඩාවට ලැබී තිබෙන්නේ රුපියල් 10 බැගින්. නැත්නම් මේ ඒකක 100ක තොගය මිලදීගෙන තිබෙන්නේ ව්‍යාපාරය රුපියල් 10 බැගින්. ඒතර මේ ඒකක 100 තොගේ ඇතුළත් වන්නේ රුපියල් 10 මිල පමණයි. මේ අනුව නිකුත් කිරීම ඒකක 40ක නිකුත් කිරීම අපිට මිල කරන්න පුළුවන් එකක් රුපියල් 10 බැගින්. ඒ අනුව නිකුත් කළ තොගවල වටිනාකම 400යි. ඒ අනුව අපිට ගණනය කරන්න පුළුවන් මේ නිකුත් කිරීමෙන් පසුව තොග ශේෂය 100ක් තිබ්බා 40ක් නිකුත් කළා තොග ශේෂය 60යි. මේ 60 නැත්නම් මේ නිකුත් කිරීම සිදු කළේ 10 ගානේ. ගබඩාවේ අවස්ථාවේ තොග පැවතුනේ රුපියල් 10 ගානේ. ඒ අනුව නිකුත් කිරීමෙන් පසුව ඉතිරි තොගයත් වටිනාකම රුපියල් 10 බැගින් රුපියල් 600යි. ජනවාරි 5 වෙනිදා ගබඩාවට ලැබුණා ඒකක 100ක්. ලැබුණේ එකක් රුපියල් 14 බැගින්. ඒ අනුව ලැබීම් මිල එකක් රුපියල් 14යි. මුළු ලැබීම් වල වටිනාකම 100 වැඩි කිරීම 14 රුපියල් 1400යි. ඒ අනුව අපි බලමු තොග ශේෂය. දැන් ඊටා වැදගත් ඔබ අවධානය යොමු කරන්න ඕනේ දැනට තොගය පවතින්නේ එකක් රුපියල් 10 බැගින්. ඔබට පේනවා මේ ලැබීමට පෙර තොග ශේෂය. තොග ශේෂය ප්‍රමාණය 60යි එකක් රුපියල් 10 බැගින්. වටිනාකම 600යි. මේ ජනවාරි 5 වෙනිදා මිලදී ගැනීම සිදු වුණේ එකක් රුපියල් 14 බැගින්. ඒ අනුව මේ මිලදී ගැනීමෙන් පසුව තොග ශේෂය අපිට පෙන්වන්න පුළුවන් ඒකක 60ක් රුපියල් 10 බැගින්. මේ මිලදී ගත්ත ඒකක 100 රුපියල් 14 බැගින්. ඒ අනුව තොග වටිනාකම ඒකක 60ක් රුපියල් 10 බැගින් 600යි. ඒකක 100 රුපියල් 14 බැගින් 1400යි. ඒ අනුව තොග ශේෂය ප්‍රමාණය ඒකක 160යි. වටිනාකම රුපියල් 2000යි. එහෙනම් ජනවාරි 5 වෙනිදාට ගබඩාවේ තොග ශේෂය ඒකක 1600යි. වටිනාකම රුපියල් 2000යි. මේ 1600ක තොග වලින් ඒකක 60ක් රුපියල් 10 බැගින්. මේ 1600ක තොග වලින් ඒකක 100ක් රුපියල් 14 බැගින්. මේ අනුව මුළු තොගේ වටිනාකම රුපියල් 2000යි. ඊළඟට අපි බලමු ඔබේ ක්‍රියාකාරකමේ ඊළඟ ගනුදෙනුව. ජනවාරි 12 වෙනිදා. ඔබට මතක ඇති ඔබේ ක්‍රියාකාරකමේ ජනවාරි 12 වෙනිදා තොග නිකුත් කිරීමක් තියෙනවා ඒකක 80ක්. දැන් බලමු මේ නිකුත් කිරීම කොහොමද ගබඩා ලෙජරේ සටහන් කරන්නේ. එහෙනම් අපි නිකුත් කිරීමක් තියෙනවා ජනවාරි 12 වෙනිදා ඒකක 80ක්. දැන් මේ 80 මිල කිරීම කොහොමද කරන්නේ? අපේ ක්‍රමය ප්‍රථම ලැබීම් ප්‍රථම නිකුත් ක්‍රමය නැත්නම් පෙර ලැබීම් පෙර පිට ක්‍රමය. ඒතර මේ ක්‍රමේදී මේ 80 මිල කරන්නේ ගබඩාවට මුලින්ම ලද මිල ගණන් වලට.
එන අපි ගබඩාවේ ඒ නිකුත් කරන අවස්ථාවේ තොග ශේෂය බැලුවොත් ඔබට පේනවා නිකුත් කරන අවස්ථාවේ ගබඩාවේ ඒකක 160යි මේ 160න් 60ක් රුපියල් 10 බැගින් මේ 160න් 100ක් රුපියල් 14 බැගින්. එහෙනම් මුලින්ම ලද මිල අපිට තියෙනවා රුපියල් 10. රුපියල් 10 අදාළ වෙන්නේ ඒකක 60ක් දක්වා පමණයි. එහෙනම් අපේ නිකුත් කරන 80න් ජනවාරි 12 වෙනිදා අපි නිකුත් කරනවා ඒකක 80ක්. මේ 80න් ඒකක 60ක් මිල කරන්න පුළුවන් රුපියල් 10 බැගින්. එහෙනම් ඔබට පේනවා ජනවාරි 12 වෙනිදා අපි නිකුත් කරනවා ඒකක 80ක්. මේ 80න් 60ක් මිල කරන්න පුළුවන් එකක් රුපියල් 10 බැගින්. ඊටු 20 අපි මිල කරන්න ඕනේ ඊළඟට ලද මිලට. එහෙනම් ඊළඟ මිල රුපියල් 14. එහෙනම් ඊටු 20 අපිට මිල කරන්න පුළුවන් එකක් රුපියල් 14 බැගින්. ඒ අනුව නිකුත් කිරීම වල මුළු වටිනාකම රුපියල් 880යි. එකක් 10 බැගින් ඒකක 60ක්. ඒ වගේම එකක් 14 බැගින් ඒකක 20ක් රුපියල් 280යි. මේ නිකුත් කළ ඒකක 80 මුළු වටිනාකම 880යි. දැන් බලමු අපි ශේෂය ගණනය කරන ආකාරය. ඔබට පහසුවෙන්ම ශේෂයේ ඒකක ප්‍රමාණය ගණනය කරන්න පුළුවන්. නිකුත් කිරීමට පෙර ඔබට පේනවා ගබඩාවේ තොග පැවති තොගේ ප්‍රමාණය ඒකක 160යි. 12 වෙනිදා නිකුත් කරනවා ඒකක 80ක්. ඒ අනුව ඉතිරි ඒකක ප්‍රමාණය ඒකක 80යි. 160න් 80ක් නිකුත් කරනවා ඉතිරි ප්‍රමාණය ඒකක 80යි. මිල කීයද? ඉතා වැදගත්. මිල කීයද? මේ මිල ගණන් දෙකෙන් මොන මිලද අදාළ වෙන්නේ? අපිට පේනවා රුපියල් 10 මිලට මේ නිකුත් කිරීමට පෙර මේ රුපියල් 10 මිලට පැවතියේ ඒකක 60යි. නමුත් මේ නිකුත් කිරීමෙන් පසුව මේ නිකුත් කිරීමේදී මේ 10 මිලට පැවති ඒකක 60 අපි නිකුත් කළා ඉවරයි. ඒ අනුව ඒකක 80ක තොගය ඉතිරි වෙන්නේ ඊළඟට ලද මිල රුපියල් 14 බැගින්. ඒ අනුව ඒකක 80ක තොගය රුපියල් 14 බැගින් තොගේ වටිනාකම තොග ශේෂයේ වටිනාකම 1120යි. තොග ශේෂයේ වටිනාකම 1120යි. ඒතර මේ ආකාරයෙන් මේ පෙර PVC පෙරපිට මිල ක්‍රමයේ අනුව අපිට පුළුවන් නිකුත් කිරීම මිල කිරීම සිදු කරන ආකාරය. ඒතර මේ මිල ක්‍රමයේදී ඉතා වැදගත් යම් නිකුත් කිරීමක් සිදු කරනකොට අපි බලන්න ඕනේ නිකුත් කරන අවස්ථාවේ ගබඩාවේ තොගේ ඇති මිල ගණන්. ඒතර මේ මිල ගණන් වලින් මුලින්ම ලද මිල ගණන් වලට ප්‍රථමයෙන් නිකුත් කිරීම සිදු කරනවා. ඒතර යම් මිලකට අදාළ ඒකක ප්‍රමාණය සම්පූර්ණයෙන්ම නිකුත් කළ පසු අපි යනවා ඊළඟ මිලට. ඒතර මේ උදාහරණේ ඒකක 80ක් නිකුත් කිරීමේදී ප්‍රථමයෙන් ලද මිල රුපියල් 10. හැබැයි ඒ 80න් මේ 10 මිල අදාළ කරගන්න පුළුවන් ඒකක 60ක් දක්වා පමණයි. මේ ඒකක 80න් ඉතුරු 20 ඒකක 20 අපි නිකුත් කිරීම සිදු කරන්නේ ඊළඟ මිල රුපියල් 14 බැගින්. ඒතර මේ ප්‍රථම මිල ගණන් වලට මුලින්ම නිකුත් කරන අවස්ථාව නැත්නම් මුලින්ම ගබඩාවට තොග ලද මිල ගණන් වලට ප්‍රථමයෙන් නිකුත් කරන අවස්ථාවේදී ගබඩාවේ තොගය ඉතුරු වෙන්නේ අවසානයේ ලද මිල ගණන් වලට. මේ ඉතා වැදගත්. මේ FIFO ක්‍රමයේ අනුව නිකුත් කිරීම මිල කරන අවස්ථාවේදී ගබඩාවේ තොගය ඉතුරු වෙන්නේ අපේ මිලදී අවසානයේට මිලදීගත් තොග වටිනාකමට. ඒතර මේ ආකාරයෙන් අපිට පුළුවන් ගබඩාව නැත්නම් ගබඩා ලෙජරය පිළියෙල කරන්න. ඒතර යම් කාල පරිච්ඡේදයක් අවසානයේ මේ ගබඩා ලෙජරයේ තොරතුරු භාවිතයෙන් අපිට ගණනය කරන්න පුළුවන් ඒ කාල පරිච්ඡේදය තුල ඒ ද්‍රව්‍ය අයිතමෙන් පාවිච්චි කළ නැත්නම් පාරිභෝජනය කළ ද්‍රව්‍ය වටිනාකම. අපි නිකුත් කිරීම වල වටිනාකම් තීරුවේ එකතුව ගත්තොත් ඒතර අපිට ලැබෙනවා ඒ කාල පරිච්ඡේදය තුල මේ අයිතොග අයිතමෙන් පාරිභෝජනය කළ තොග වටිනාකම. ඔබට පේනවා පාරිභෝජනය කළ ද්‍රව්‍ය වටිනාකම මේ නිකුත් කිරීම වටිනාකම් තීරුවේ එකතුව. නිකුත් කිරීම වටිනාකම් තීරුවේ එකතුව
ජනවාරි 3 වෙනිදා 400යි. ඒ වගේම ජනවාරි 12 වෙනිදා 880යි. එහෙනම් මුළු නිකුත් කිරීම වටිනාකම 1280යි. මේ තමයි ඒ ද්‍රව්‍ය ආයතනයේ ආයිතමේ පාරිභෝජනය කළ ද්‍රව්‍ය වටිනාකම. ඒ වගේම මේ ගබඩා ලෙජරේ තුලින් අපිට හොයාගන්න පුළුවන් යම් දිනකට ගබඩාවේ පැවති තොගවල පිරිවැය. තොර මේ ගනුදෙනු වලින් පසුව මේ ජනවාරි මාසයේ අවසානයේ ගබඩාවේ තොග පිරිවැය රුපියල් 1120යි. තොග ඒකක ප්‍රමාණය 80යි. තොග ඒකක ප්‍රමාණය 80යි. සමහර අවස්ථාවලදී මේ විභාග ප්‍රශ්නවලදී මේ ආකාරයෙන් කෙටි ප්‍රශ්න අහන්න පුළුවන්. මේ ආකාරයෙන් ගනුදෙනු කීපයක් දීලා ලැබීම් නිකුත් කිරීම කීපයක් දීලා අහන්න පුළුවන් ඒ මාසයේ අවසානයේ තොගයේ පිරිවැය කීයද? ඒ වගේම ඔබට ප්‍රශ්නයක් අහන්න පුළුවන් විභාගයේ මාසයේ තුල ඒ කාල පරිච්ඡේදය තුල පාරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය. අපි එමු ඊළඟ ක්‍රමයට. ඊළඟට අපි සාකච්ඡා කරන්නේ මේ ද්‍රව්‍ය නිකුත් කිරීම සඳහා භාවිතා කරන බරිත සාමාන්‍ය මිල ක්‍රමය. අපි නැත්නම් කියනවා බර තැබූ සාමාන්‍ය පිරිවැය ක්‍රමය. ඒතර මේ ක්‍රමේදී ද්‍රව්‍ය නිකුත් කිරීමේදී අපි ගණනය කරන්න ඕනේ ඒ නිකුත් කරන අවස්ථාවේ පැවති ගබඩාවේ පැවති මුළු තොගයේ බර තැබූ සාමාන්‍ය පිරිවැය. ඔබට පේනවා ගණනය කිරීම බලන් ද්‍රව්‍ය නිකුත් කරන අවස්ථාවේ ගබඩාවේ පවතින බර තැබූ සාමාන්‍ය පිරිවැය පදනම් කරගෙන මේ නිකුත් කිරීම මිල කිරීම කරනු ලබනවා. ඒතර මේ ගණනය කරන ආකාරය ඉතාම සරලයි. අපි බලන්න ඕන නිකුත් කරන අවස්ථාවේ ගබඩාවේ පැවති තොගවල මුළු වටිනාකම. මේ මුළු වටිනාකම බෙදීම නිකුත් කරන අවස්ථාවේ ගබඩාවේ පවතින තොගවල මුළු ඒකක ප්‍රමාණය. තුර නිකුත් කරන අවස්ථාවේ පැවති තොගේ මුළු වටිනාකම බෙදීම නිකුත් කරන අවස්ථාවේ ගබඩාවේ පවතින ද්‍රව්‍යවල මුළු ඒකක ප්‍රමාණයෙන් අපිට ලැබෙනවා එක අයිතමයකට එක ද්‍රව්‍ය ඒකකයට බර තැබූ සාමාන්‍ය පිරිවැය. අපි බලමු ඉස්සෙල්ල ක්‍රියාකාරකම. පෙර සාකච්ඡා කළ ක්‍රියාකාරකමම මේ ක්‍රියාකාරකමේ ගනුදෙනු පෙර ක්‍රියාකාරකම හා සමානම. නමුත් වෙකම වෙනස අපි ගබඩා ලෙජරේ පිළිල කරන්නේ මේ බරිත සාමාන්‍ය මිල ක්‍රමයට. ඔබට පේනවා ක්‍රියාකාරකම් අංක 1 හා සමානව දීලා තියෙනවා ලැබීම්, නිකුත් කිරීම, ලැබීම් ඒකක ප්‍රමාණය, නිකුත් කළ ඒකක ප්‍රමාණය. එයන අපි බලමු මේ බරිත සාමාන්‍ය මිල ක්‍රමය අනුව කොහොමද ගබඩා ලෙජරය පිළිල කරන්නේ. පෙර පරිදි අපේ ගබඩා ලෙජරේ තියෙනවා ලැබීම්, නිකුත් කිරීම සහ ශේෂයන්. ජනවාරි 1 ලැබීම ඒකක 100යි. එකක මිල රුපියල් 10යි. ඒ අනුව මුළු ලැබීම් වල වටිනාකම රුපියල් 1000යි. ඊළඟට ජනවාරි 3 ඔබට පේනවා ඔබේ ක්‍රියාකාරකමේ තියෙන තොග නිකුත් කිරීම ඒකක 40යි. දැන් අපි බලමු මේ නිකුත් කිරීම සටහන් කරන ආකාරය. මේ නිකුත් කිරීම සටහන් කිරීමේදී අපි බලන්න ඕනේ නිකුත් කරන අවස්ථාවේ ගබඩාවේ පැවති තොගවල බර තැබූ සාමාන්‍ය පිරිවැය. ඔබට පේනවා නිකුත් කරන අවස්ථාවේ ගබඩාවේ තොග ශේෂය ඒකක 100යි. මේ ඒකක 100ේ වටිනාකම රුපියල් 1000යි. එහෙනම් නිකුත් කරන අවස්ථාවේ ගබඩාවේ පවතින ඒකක ප්‍රමාණයේ බර තැබූ සාමාන්‍ය පිරිවැය කොහොමද අපි ගණනය කරන්නේ? නිකුත් කරන අවස්ථාවේ තොගවල මුළු වටිනාකම බෙදීම නිකුත් කරන අවස්ථාවේ ගබඩාවේ පවතින ඒ තොග ඒකක ප්‍රමාණය. මේ අනුව 1000 බෙදීම 100. ඒකකයක බර තැබූ සාමාන්‍ය පිරිවැය රුපියල් 10යි. මේ අනුව ජනවාරි 3 වෙනිදා අපි නිකුත් කිරීම සිදු කරන්නේ මේ ඒකක 40 ඒකකයක් රුපියල් 10 බැගින් ඒ අනුව නිකුත් කිරීම වල වටිනාකම රුපියල් 400යි. නිකුත් කිරීම වල වටිනාකම රුපියල් 400යි. බලන්න හැම අවස්ථාවේදීම ඕනෑම නිකුත් කිරීමකදීම
අපි බලන්න ඕනේ නිකුත් කරන අවස්ථාවේ ගබඩාවේ පවතින තොගයේ මුළු වටිනාකම ඒ වගේම නිකුත් කරන අවස්ථාවේ ගබඩාවේ පවතින තොග මුළු ඒකක ප්‍රමාණය. මේ තොගයේ මුළු වටිනාකම බෙදීම නිකුත් කරන අවස්ථාවේ ගබඩාවේ පවතින මුළු ඒකක ප්‍රමාණයෙන් අපිට ලැබෙනවා ඒකකයක බර තැබූ සාමාන්‍ය පිරිවැය. මේ ඒකකයක බර තැබූ සාමාන්‍ය පිරිවැයට තමයි නිකුත් කිරීම මිල කිරීම සිදු කරන්නේ. ඒ අනුව ජනවාරි 3 වෙනිදා අපි නිකුත් කරනවා ඒකක 40ක්. එම අවස්ථාවේදී ගබඩාවේ පවතින ඒකකවල බර තැබූ සාමාන්‍ය පිරිවැය රුපියල් 10යි. ඒ අනුව නිකුත් කිරීම වල මුළු වටිනාකම රුපියල් 400යි. දැන් අපි බලමු ඊළඟ ගනුදෙනුව. ඊට පෙර අපි බලමු දැන් කොහොමද තොග ශේෂය හදාගන්නේ. තොග ඒකක ප්‍රමාණය 100යි 40ක් නිකුත් කළා. මේ 100න් 40ක් නිකුත් කළා. ඒ අනුව ඉතිරි ප්‍රමාණය 60යි. ඉතිරි ප්‍රමාණය 60යි. කොහොමද තොග ශේෂයේ වටිනාකම හොයාගන්නේ? නිකුත් කිරීමට පෙර තොග ශේෂයේ මුළු වටිනාකම ඔබට පේනවා 1000යි. 400ක වටිනාකම සහිත තොග නිකුත් කළා. ඒ අනුව ඉතුරු වටිනාකම තොග ශේෂයේ වටිනාකම 1000 අඩු කිරීම 400. රුපියල් 600යි. දැන් මේ වටිනාකම් බැලුවොත් ඔබට පේනවා මේ 600 හැදෙන්නේ ඉතිරි තොගයේ බර තැබූ සාමාන්‍ය පිරිවැයට. ඉතිරි තොගය ඒකක 60යි. ඒකකයක බර තැබූ සාමාන්‍ය පිරිවැය රුපියල් 10යි. ඒ අනුව ගබඩාවේ ඉතිරි තොගයේ බර තැබූ සාමාන්‍ය පිරිවැය 60 වැඩි කිරීම 10 රුපියල් 600යි. දැන් බලන්න මේ බර තැබූ සාමාන්‍ය මිල ක්‍රමයට නිකුත් කිරීමේදී නිකුත් කිරීම මිල කිරීම සිදු වෙන්නේ බර තැබූ සාමාන්‍ය පිරිවැයට. ඒ අනුව අවසාන තොගයේ ශේෂය හදාගන්නේ මේ බර තැබූ සාමාන්‍ය පිරිවැයට. ඒතර මේ ආකාරයෙන් බර තැබූ සාමාන්‍ය පිරිවැය ක්‍රමයට අපිට ගණනය කරන්න පුළුවන් නිකුත් කිරීම වල පිරිවැය ඒ අනුව ඉතිරි තොගයේ පිරිවැය. මතක තියාගන්න මේ අවස්ථා දෙකේදීම නිකුත් කිරීම වල පිරිවැය සහ ඉතිරි තොගයේ පිරිවැය මේ දෙකම ගණනය කරන්නේ ඒ නිකුත් කරන අවස්ථාවේ පවතින ගබඩාවේ පවතින තොගයේ බර තැබූ සාමාන්‍ය පිරිවැයට. අපි ඊළඟ ගනුදෙනු දෙක සාකච්ඡා කරද්දී ඔබට මෙය තවත් මම හිතනවා පැහැදිලි වෙයි. අපි යමු ඊළඟ ගනුදෙනුව ජනවාරි 5. ජනවාරි 5 තොග ලැබීම් ඒකක 100යි එකක් රුපියල් 14 බැගින්. ඒ අනුව ලැබීම් වල මුළු වටිනාකම රුපියල් 1400යි. දැන් කොහොමද ශේෂය එන්නේ? මේ ලැබීම් වලට පෙර ගබඩාවේ ඉතිරි තොගය ඒකක 60යි. දැන් ජනවාරි 5 වෙනිදා ඒකක 100ක් ගබඩාවට ලැබුණා. ඒ අනුව ගබඩාවේ තොග ඒකක ප්‍රමාණය 160යි. මේ ඒකක 100ක ලැබීම වලට පෙර ගබඩාවේ පැවති ශේෂය තොග ඒකක ප්‍රමාණයේ වටිනාකම 600යි. දැන් ලැබුණා රුපියල් 1400ක් වටිනා තොග. ඒ අනුව මේ ලැබීමෙන් පසුව ගබඩාවේ තොග ශේෂය වටිනාකම තොග ශේෂයේ වටිනාකම 600 ධන 1400 2000යි. එහෙනම් මේ ගබඩාවේ පවතින තොගයේ මිල කීයද? අපි කියනවා බර තැබූ සාමාන්‍ය පිරිවැය. ජනවාරි 5 වෙනිදා මේ ලැබීමෙන් පසුව පවතින තොගයේ මුළු වටිනාකම 2000යි. තොග ඒකක ප්‍රමාණය 160යි. එහෙනම් ගබඩාවේ පවතින මේ තොගයේ බර තැබූ සාමාන්‍ය පිරිවැය 2000 බෙදීම 160. 2000 බෙදීම 160. ඔබට එනවා 12.50ක්. එකක බර තැබූ සාමාන්‍ය පිරිවැය රුපියල් 12.50ක්. එහෙනම් ඊළඟ අවස්ථාවේ අපි යම් නිකුත් කිරීමක් කරනවා නම් අපි බලන්නේ මේ නිකුත් කරන අවස්ථාවේ ගබඩාවේ පවතින තොගයේ බර තැබූ සාමාන්‍ය පිරිවැය. එතෙන්දී නම් අපි අදාළ කරගන්න මිල එකක් රුපියල් 12.50යි. ඔබට පේන ඔබේ ක්‍රියාකාරකමේ ජනවාරි 12 වෙනිදා නිකුත් කරනවා ඒකක 80ක්. එහෙනම් ඔබට මතක ඇති මේ ක්‍රමය භාවිතා කරනකොට
සෑම නිකුත් කිරීමකදී අපි බලන්න ඕනේ නිකුත් කරන අවස්ථාවේ ගබඩාවේ පවතින තොගයේ බර තැබූ සාමාන්‍ය පිරිවැය. එන ඔබට පේනවා නිකුත් කරන අවස්ථාවේ ගබඩාවේ තියෙනවා එකක 160ක්. මීට අදාළ මුළු පිරිවැය රුපියල් 2000යි. එන නිකුත් කරන අවස්ථාවේ ගබඩාවේ පැවති තොගයේ පිරිවැය රුපියල් 2000 බෙදීම නිකුත් කරන අවස්ථාවේ ගබඩාවේ පැවති තොග ඒකක ප්‍රමාණය 160යි 2000 බෙදීම 160 ඔබට ලැබෙනවා ඒකකයක බර තැබූ සාමාන්‍ය පිරිවැය රුපියල් 12.50ක්. ඒ අනුව මේ 80 නිකුත් කිරීම සිදු වෙන්නේ ඒකකයක් රුපියල් 12.50 බැගින්. එන 80 වැඩි කිරීම ඒකකයක බර තැබූ සාමාන්‍ය පිරිවැය 12.50යි. ඒ අනුව නිකුත් කළ ඒකකවල මුළු වටිනාකම 80 වැඩි කිරීම 12.50 රුපියල් 1000යි. ඊළඟට අපි බලමු මේ අවසාන තොගය නැත්නම් මේ නිකුත් කිරීමෙන් පසුව තොග ශේෂය සකස් වෙන ආකාරය. නැත්නම් මේ තොග ශේෂය ගණනය වන ආකාරය. ඒකක 160න් අපි නිකුත් කළා ඒකක 80ක්. ඒ අනුව ඉතිරි තොගයේ ප්‍රමාණය ඒකක 80යි. මේ ඒකක 80 අපි මිල කරන්නේ නැවත අර බර තැබූ සාමාන්‍ය පිරිවැයට. ඒකක 80 නැත්නම් මේ බර තැබූ සාමාන්‍ය පිරිවැය 12.50යි. එහෙනම් මේ ඒක ඉතිරි තොගයේ ඒකක 80 බර තැබූ සාමාන්‍ය පිරිවැය 12.50 වැඩි කිරීම ඒකක 80 වටිනාකම රුපියල් 1000යි. ඒතර මේ ආකාරයට අපිට නිකුත් කිරීම මිල කිරීම කරන්න පුළුවන් බර තැබූ සාමාන්‍ය පිරිවැය ක්‍රමයට ඒ අනුව මේ ක්‍රමය භාවිතයෙන් ඒ නිකුත් කිරීමෙන් පසුව ගබඩාවේ ඉතිරි තොගයේ වටිනාකම ගණනය කරන්න පුළුවන්. පෙර ක්‍රියාකාරකම් පරිදි මේ ගබඩා ලෙජරේ භාවිතයෙන් අපිට ගණනය කරන්න පුළුවන් යම් කාල පරිච්ඡේදයක් තුලදී මේ තොගයිතමෙන් පාරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය ඔබගේ නිකුත් කිරීම කොටසේ මේ ගබඩා ලෙජරේ නිකුත් කිරීම කොටසේ එකතුව වටිනාකම් තීරුවේ එකතුව මේ පාරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය. එහෙනම් මේ මාසය තුලදී අපිට කියන්න පුළුවන් ඒකක 120ක් භාවිත කළා නිෂ්පාදන කටයුතු සඳහා භාවිත කළා මේ පාරිභෝජනය කළ ද්‍රව්‍යවල මුළු පිරිවැය රුපියල් 1400යි. ඒතර ඔබගේ සමහර අවස්ථාවල විභාගෙදී අහන්න පුළුවන් මේ ආකාරයෙන් ගනුදෙනු දීලා බර තැබූ සාමාන්‍ය පිරිවැය ක්‍රමය අනුව නැත්නම් බරිත සාමාන්‍ය පිරිවැය ක්‍රමය අනුව මේ කාල පරිච්ඡේදය තුල පාරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය සොයන්න. සමහර අවස්ථාවලදී අහන්න පුළුවන් මේ බරිත සාමාන්‍ය පිරිවැය ක්‍රමය අනුව මේ මාසයේ අවසානයේ ඉතිරි තොගයේ පිරිවැය සොයන්න. මේ ආකාරයෙන් ඔබට ලැබෙන්න පුළුවන් විභාගෙදී කෙටි උත්තර ලියීමේ ප්‍රශ්න. අපි ඊළඟට සාකච්ඡා කරමු අපි ඉස්සලා කතා කරපු මිල කිරීම ක්‍රම දෙක පෙරපිවිසි පෙරපිට මිල ක්‍රමය සහ බරිත සාමාන්‍ය මිල ක්‍රමය මේ වෙළඳ ව්‍යාපාරයකට අදාළ කරගන්න ආකාරය. මේ මිල කිරීම නිෂ්පාදන ව්‍යාපාරයට භාවිතා කරන ආකාරය ගැන මම හිතනවා හොඳ අවබෝධයක් ඇති දැන්. ඒතර මේ වෙළඳ ව්‍යාපාර සඳහාද යම් කාල පරිච්ඡේදයක් සඳහා විකුණු බඩුවල පිරිවැය ගණනය කිරීම අවශ්‍යයි. ඒ වගේම වෙළඳ ව්‍යාපාරයකටද යම් කාල පරිච්ඡේදයක් අවසානයේ ඒ ව්‍යාපාරයේ ඉතිරි තොගයේ පිරිවැය ගණනය කිරීම අවශ්‍යයි. ඒතර මේ මිල කිරීම ක්‍රම දෙක අපි භාවිතා කරන්න පුළුවන් නිෂ්පාදන ව්‍යාපාරවලට මෙන්ම මේ වෙළඳ ව්‍යාපාර සඳහා. ඒතර මේ ක්‍රියාකාරකමෙන් බලාපොරොත්තු වෙන්නේ මේ වෙළඳ ව්‍යාපාරයකට අපි අර සාකච්ඡා කරපු මිල කිරීම ක්‍රම දෙක යොදා ගන්න ආකාරය. ඒතර මේ මිල කිරීම ක්‍රම දෙක මගින් මේ වෙළඳ ව්‍යාපාරයේ යම් කාල පරිච්ඡේදයක් සඳහා විකුණු බඩුවල පිරිවැය ගණනය කරන්න පුළුවන්. නැත්නම් විකුණු තොගේ පිරිවැය ගණනය කරන්න පුළුවන්. විකුණු පිරිවැය ගණනය කරන්න පුළුවන්. ඒ වගේම යම් කාල පරිච්ඡේදයක් අවසානයේ මේ මිල කිරීම භාවිතයෙන්
මේ ව්‍යාපාරයේ අවසාන තොග වටිනාකම ගණනය කරන්න පුළුවන්. අපි එමු ක්‍රියාකාරකමට ක්‍රියාකාරකම් අංක 3. ව්‍යාපාරයක් අලෙවි කරන තොග අයිටම් එකට අදාළ පහත තොරතුරු දී ඇත. බලන්න ජූලි මාසයේ මේ තොග අයිටමේ සඳහට අදාළ තොරතුරු. තොග ශේෂය ඒකකයක් 3 බැගින් ඒකක 1000යි. ජූලි 5 වෙනිදා ගැනුම් ඒකකයක් 4 බැගින් ඒකක 1500යි. ජූලි 12 වෙනිදා නැවත මිලදී ගැනීමක් තියෙනවා ඒකකයක් 6 බැගින් ඒකක 500යි. ජූලි 28 විකුණුම් ඒකකයක් 10 බැගින් ඒකක 2000යි. ඒතර පළමු ප්‍රශ්නය මේ FIFO ක්‍රමය යොදා ගැනීම. පෙර පිවිසි පෙර පිට මිල ක්‍රමය යොදා ගැනීමෙන් ද්‍රව්‍ය නිකුත් කිරීම මිල කිරීම. අපි මෙතනදී පිළියෙල කරනවා ගබඩා ලෙජරය. ඒ වගේම දෙවැනි ප්‍රශ්නය 2019 ජූලි මාසයේ විකුණුම් පිරිවැය සහ දළලාභය ගණනය කරන්න. ඒ වගේම 2019 ජූලි 31 දිනට තොග වටිනාකම ගණනය කරන්න. ඒතර මෙවැනි ප්‍රශ්න ඔබට විභාගයේ දෙන්න පුළුවන් මේ පළමු ප්‍රශ්න පත්‍රයේ කෙටි පිළිතුරු ලිවීමේදී. ඒ නිසා මේ මිල කිරීම ඉතා වැදගත්. මේ පළමු ප්‍රශ්න පත්‍රයේ කෙටි පිළිතුර සඳහන් කිරීමේ ප්‍රශ්න සඳහා. ඒතර මේ ආකාරයෙන් අපිට පිළියෙල කරන්න පුළුවන් ගබඩා ලෙජරය. ජූලි 1 වෙනිදා තොග ශේෂය යනු ශේෂයේ කොටසේ ඒකක 1000යි එකක මිල 3යි වටිනාකම 3000යි. ඊළඟට ජූලි 5 වෙනිදා ඔබට පේනවා ගැනුම් ඒකකයක් 4 බැගින් ඒකක 1500යි. ජූලි 5 වෙනිදා ඒකක 1500ක් මිලදී ගත්තා එකක් 4 ගානේ. ඒ අනුව ගැනුම් වල වටිනාකම 6000යි තොග ලැබීම් වල වටිනාකම 6000යි. ඒ අනුව තොග ශේෂය දැනට ගබඩාවේ තියෙනවා ඒකකයක් 3 බැගින් ඒකක 1000ක්. රුපියල් 3000ක තොග. ඊට අමතරව මිලදී ගත්තා ඒකක 1500ක් ඒකකයක් රුපියල් 4 බැගින් රුපියල් 6000ක තොග. ඒ අනුව මේ මිලදී ගැනීමෙන් පසුව ජූලි 5 වෙනිදාට ගබඩාවේ ඉතිරි තොගය ඒකක 2500යි. මේ ඉතිරි තොගේ වටිනාකම රුපියල් 9000යි. ඊළඟ ගණුදුන ජූලි 12 වෙනිදා. ජූලි 12 වෙනිදා ඒකක 500ක් මිලදී ගත්තා ඒකකයක් රුපියල් 6 බැගින් වටිනාකම 3000යි. දැන් බලන්න ගබඩාවේ තොග ශේෂය සකස් වෙන ආකාරය. ගබඩාවේ දැනට තිබ්බ තොගය ඒකක 2500. මේ 2500න් 1000ක් 3 බැගින් තොග ඒකක 1500ක් රුපියල් 4 බැගින්. ඊට අමතරව ඒකක 500ක් මිලදී ගත්තා රුපියල් 6 බැගින් වටිනාකම 3000යි. ඒ අනුව ජූලි 12 වෙනිදා මේ දිනේ අවසානයේ ගබඩාවේ පවතින මුළු තොග ප්‍රමාණය ඒකක 3000යි. මුළු තොග වටිනාකම 12000යි. මේ 12000 හැදිලා තියෙන්නේ බලන්න 1000ක් රුපියල් 3 බැගින් 100ක් රුපියල් 4 බැගින් 500ක් රුපියල් 6 බැගින්. ඊළඟට බලමු අපි ඔබට පේනවා ජනවාරි ජූලි 28. ජූලි 28 විකුණුම් ඒකකයක් රුපියල් 10 බැගින් ඒකක 2000යි. ඒතර ජූලි 28 ගබඩාවෙන් නිකුත් කරන තොග ප්‍රමාණය ඒකක 2000යි. ව්‍යාපාරය අලෙවි කරනවා ඒකක 2000ක්. දැන් බලමු මේ ඒකක 2000 මිල කිරීම සිදු කරන ආකාරය. අපේ මිල කිරීමේ ක්‍රමය පෙර පිවිසි පෙර පිට මිල ක්‍රමය. ඔබට මතක ඇති මේ ක්‍රමයේදී තොග මිල කිරීමේදී අපි භාවිතා කරන්නේ ගබඩාවට තොග ලැබුණු මුල්ම මිල ගණන්. එනම් මේ නිකුත් කරන අවස්ථාවේ අපි ගබඩාවේ පැවති තොගේ අධ්‍යයනය කරොත් ඔබට පේනවා ඒකක 3000ක් තිබුණා වටිනාකම 12000. මේ 3000න් ඒකක 1000ක ගබඩාවට ලැබිලා තියෙන රුපියල් 3 බැගින්. ප්‍රථමයෙන් ලැබෙන ඒකක 1000ක් රුපියල් 3 බැගින්.
ඊළඟට ගබඩාවට ලැබුණේ ඒකක 1500ක් රුපියල් 4 බැගින්. ඊට පස්සුව ගබඩාවට ලැබුණේ මේ 3000න් ඒකක 500ක් රුපියල් 6 බැගින්. එනෝ ඔබට පේනවා ප්‍රථමයෙන් ලද මිල ඒකක 1000ක් රුපියල් 3 බැගින්. ඒ අනුව මේ 2000ක නිකුත් කිරීමෙන් මේ නිකුත් කරන 2000න් අපි 1000ක් මිල කරන්නේ අර ප්‍රථමයෙන් ලද මිලට. එන ඒකක 1000ක් මිල කරනවා රුපියල් 3 බැගින්. ඒ අනුව ඒකක 1000ක නිකුතු මිල රුපියල් 3000යි. ඒතර ඔබට පේනවා මේ නිකුත් කිරීමට පෙර ගබඩාවේ තොගේ මිල ගණන් සලකා බැලුවොත් මේ රුපියල් 3ක මිල අදාළ කරගන්න පුළුවන් 1000කට. ඒතර මේ මිලට පසුව ඊළඟට ලද මිල රුපියල් 4 බැගින්. ඒතර මේ රුපියල් 4 මිල අදාළ කරගන්න පුළුවන් ඔබට පේනවා මේ නිකුත් කිරීමට පෙර ගබඩාවේ පැවති තොග ශේෂය බැලුවොත් මේ රුපියල් 4 මිල අදාළ කරගන්න පුළුවන් ඒකක 1500ක් සඳහා. එහෙනම් අර අපි නිකුත් කරන 2000න් 1000ක් නිකුත් කරන්නේ ප්‍රථම මිලට, මේ 1000 නිකුත් කළාට පස්සේ ඉතිරි 1000 නිකුත් කරන්නේ ඊළඟට ලද මිල රුපියල් 4 බැගින්. ඒ අනුව නිකුත් කිරීම වල මුළු වටිනාකම ඒකක 1000ක් 3 බැගින්, ඒ වගේම ඉතිරි ඒකක 1000 රුපියල් 4 බැගින් නිකුත් කිරීම වල මුළු වටිනාකම රුපියල් 7000යි. මේ නිකුත් කිරීමෙන් පසුව දැන් බලන්න මේ අවසාන තොගය සකස් වෙන ආකාරය. ඉතා වැදගත්. අපි අර 3000න් ඒකක 2000ක් නිකුත් කළා. ඒ අනුව අවසාන තොග ප්‍රමාණය ඒකක 1000යි. දැන් අපි ගණනය කරන්න ඕනේ මේ 1000 මේ තොග ඒකක 1000 සඳහා පිරිවැය. මේ තොග ශේෂය ඒකක 1000 සඳහා පිරිවැය. ඒතර ඔබට මතක ඇති මේ මිල ක්‍රමේදී නිකුත් කිරීම මිල කිරීම සිදු වෙන්නේ ප්‍රථමයෙන් ලද මිල ගණන් වලට. එහෙනම් ගබඩාවේ ඉතිරි තොගය හැදෙන්නේ අවසානයේට ලද මිල ගණන් වලට. ඒතර අපි අර රුපියල් 3 බැගින් ලැබුණු 1000ම නිකුත් කළ අවසానයි. රුපියල් 4 මිලට තියෙන ඒකක 1000ක් නිකුත් කළ අවසానයි. හැබැයි ඔබට තොගය අධ්‍යයනය කිරීමේදී ඔබට පේනවා රුපියල් 4 මිලට අදාළයි තොග ඒකක 1500ක්. එහෙනම් මේ 1500න් 1000ක තොග නිකුත් කළ අවසන් එහෙනම් ඉතුරු වෙන්නේ මේ 4 මිලට අදාළ රුපියල් 4 මිලට අදාළ ඒකක 500ක් පමණයි. එහෙනම් අවසාන තොගයේ ඒකක 1000න් ඒක 500ක් මිල කරන්නේ රුපියල් 4 බැගින්. ඉතුරු 500 ඔබට පේනවා මිල කිරීම සිදු වෙන්නේ ඊළඟ මිලට රුපියල් 6 බැගින්. ඒ අනුව තොග ශේෂයේ වටිනාකම ඒකක 500ක් රුපියල් 4 බැගින්, ඉතුරු ඒකක 500 රුපියල් 6 බැගින්. ඒ අනුව තොග ශේෂයේ වටිනාකම රුපියල් 5000යි. ඒතර මේ ආකාරයට අපිට ගණනය කරන්න පුළුවන් නිකුත් කිරීම වල මිල නැත්නම් විකුණු බඩු වල පිරිවැය සහ මේ කාල පරිච්ඡේදයේ අවසානයේ අවසාන තොගයේ පිරිවැය. එන අපේ පළමු ප්‍රශ්නය මේ කාල පරිච්ඡේදයේ තුල නිකුත් කිරීම වල පිරිවැය නැත්නම් විකුණු බඩු වල පිරිවැය. ඒතර මේ කාල පරිච්ඡේදයේ අපි විකුණලා තියෙනවා ඒකක 2000ක්. ඔබට පේනවා නිකුත් කිරීම මිල ප්‍රමාණය යටතේ ඒකක 2000ක්. මේ නිකුත් කළ ඒකක 2000 පිරිවැය නැත්නම් මේ විකුණු ඒකක 2000 පිරිවැය රුපියල් 7000යි. ඒ අනුව විකුණුම් පිරිවැය ජූලි මාසයේ විකුණුම් පිරිවැය රුපියල් 7000යි. ඒ වගේම ඔබට පේනවා මේ ජූලි මාසයේ අවසානයේ ගබඩාවේ ඉතිරි තොගයේ පිරිවැය රුපියල් 5000යි. බලන්න ශේෂය යටතේ තොග වටිනාකම අවසානයේ ඔබට පේනවා රුපියල් 5000යි. එහෙනම් ජූලි 31 දිනට තොගයේ පිරිවැය රුපියල් 5000යි. මේ අනුව ඔයගලන්ට මේ තොරතුරු භාවිතයෙන් ඔබට හොයන්න පුළුවන් දල ලාභය. ඒතර ඔබේ ක්‍රියාකාරකම අනුව මේ 2000ක තොග විකුණලා තියෙන්නේ රුපියල් 10 බැගින්. ඒ අනුව විකුණුම් රුපියල් 20000යි. විකුණු බඩු වල පිරිවැය පෙර පිළියෙල කරපු
ගබඩා ලෙජරේ භාවිතයෙන් අපි ගණනය කළා විකුණු බඩුවල පිරිවැය රුපියල් 7000යි. විකුණුම් සහ විකුණු බඩුවල පිරිවැය අතර වෙනස දල ලාභය. ඒ අනුව ජූලි මාසයේ දල ලාභය රුපියල් 13000යි. ඒතර මේ ආකාරයෙන් මේ විභාගයේදී ඔබට කෙටි පිළිතුරු ලියීමේ ප්‍රශ්න ලැබෙන්න පුළුවන්. මේ ආකාරයෙන් තොග ලැබීම් නිකුත් කිරීම දීලා යම් කාල පරිච්ඡේදයක් අවසානයේ තොග වටිනාකම යම් කාල පරිච්ඡේදයක් සඳහා විකුණුම් පිරිවැය ඒ වගේම දල ලාභය ගණනය කිරීම. ඒතර මේ ආකාරයේ විභාගෙදී ක්‍රියාකාරක නැත්නම් මේ නිපුණතාවයට අදාළ ප්‍රශ්න ඔබට ලැබෙන්න පුළුවන්. අපි බලමු පෙර ක්‍රියාකාරකමම බරිත සාමාන්‍ය මිල ක්‍රමයේ භාවිතයෙන් කොහොමද නිකුත් කිරීම මිල කිරීම සිදු වෙන්නේ? ඒ වගේම පෙර ක්‍රියාකාරකම හා සමානව මේ බරිත සාමාන්‍ය ක්‍රමයේ යටතේ විකුණුම් පිරිවැය සහ දල ලාභය ගණනය කිරීම ඒ වගේම කාල පරිච්ඡේදයේ අවසානයේ තොග වටිනාකම ගණනය කිරීම සිදු කරන ආකාරය. බලන්න පෙර ක්‍රියාකාරකම හා සමානව ඔයගලන්ට දීලා තියෙනවා තොග ශේෂයේ පළවෙනිදට ඒකක 1000ක් 3 බැගින් ජූලි 5 වෙනිදා ගැනුම් ඒකක 1500ක් 4 බැගින් ජූලි 12 වෙනිදා නැවත මිලදී ගැනීමක් තියෙනවා මේ ව්‍යාපාරේ ඒකකයක් 6 බැගින් ඒකක 500යි. ඒ වගේම ජූලි 28 විකුණු ඒකක ප්‍රමාණය 2000යි ඒකකයක් රුපියල් 10 බැගින්. මුලින් බලමු මේ ලැබීම් නිකුත් කිරීම ගබඩා ලෙජරේ සටහන් වෙන ආකාරය. මෙතෙන්දී අපි භාවිතා කරන මිල ක්‍රමය බරිත සාමාන්‍ය මිල ක්‍රමය. එහෙනම් ජූලි 1 වෙනිදා ශේෂය ඒකක 1000යි ඒකකයක් 3 බැගින් වටිනාකම 3000යි. ඊළඟ තොග ලැබීමක් තියෙනවා. ජූලි 5 වෙනිදා තොග ලැබුණ ගබඩාවට ඒකක 1500ක් ඒකකයක් රුපියල් 4 බැගින් වටිනාකම 6000යි. ඒ අනුව ගබඩාවේ තොග ශේෂය ගබඩාවේ 1000ක තොග ශේෂයක් තිබ්බා. 5 වෙනිදා මිලදී ගැනීමක් සිදු වුණා ඒකක 1500ක්. ඒ අනුව ගබඩාවේ තොග ඒකක ප්‍රමාණය ඒකක 2500යි. ඒ වගේම මේ මිලදී ගැනීමෙන් පසුව ගබඩාවේ තොග වටිනාකම 3000 ධන මිලදීගත් තොග 6000ක වටිනාකම එනවා රුපියල් 9000ක්. ඔබට පේනවා මේ තොග ශේෂය හැදෙන්නේ මිල ගණන් දෙකකදී. හැබැයි තොග නිකුත් කිරීමේදී මේ ක්‍රමේදී අපිට අවශ්‍ය වෙන්නේ ගබඩාවේ පවතින තොගේ බර තැබූ සාමාන්‍ය පිරිවැය. අපි හිතමු මේ ලැබීමෙන් පසුව ජූලි 5 වෙනිදාන් පසුව යම් නිකුත් කිරීමක් සිදු වෙනවා. එතෙන්දී අපි බලන්න ඕනේ මේ නිකුත් වෙන අවස්ථාවේ ගබඩාවේ පවතින තොගයේ බර තැබූ සාමාන්‍ය පිරිවැය. එහෙනම් නිකුත් කරන අවස්ථාවේ ගබඩාවේ තොග වටිනාකම 9000යි. තොග ප්‍රමාණය 2500යි. ඒ අනුව නිකුත් කරන අවස්ථාවේ ගබඩාවේ පවතින තොගවල බර තැබූ සාමාන්‍ය පිරිවැය 9000 බෙදීම 2500. ඒකකයක් රුපියල් 3.60යි. ඒතර අපිට කියන්න පුළුවන් ජූලි 5 වෙනිදා අවසානයේ දිනේ අවසානයේ ගබඩාවේ පැවතුණා ඒකක 2500ක් වටිනාකම 9000යි. මේ තොගයේ බර තැබූ සාමාන්‍ය පිරිවැය ඒකකයක් රුපියල් 3.60යි. ඊළඟට ජූලි 12 වෙනිදා ඒකක 500ක් ලැබුණා ඒකකයක් රුපියල් 6 බැගින් වටිනාකම 3000යි. මේ අනුව ගබඩාවේ පවතින මුළු තොගයේ ඒකක ප්‍රමාණය මේ ලැබීමට පෙර ඒකක 2500ක් තිබුණා. ජූලි 12 වෙනිදා 500ක් ලැබුණා. මුළු ප්‍රමාණය ඒකක 3000යි. ඒ වගේම තොග වටිනාකම 9000ක තොගයක් තිබ්බා. ජූලි 12 වෙනිදා 3000ක් වටිනා තොග ගබඩාවට ලැබුණා. ඒ අනුව
තොගයේ මුළු වටිනාකම රුපියල් 12000යි. එහෙනම් මෙදිනට තොගයේ බර තැබූ සාමාන්‍ය පිරිවැය කීයද? ජූලි 12 වෙනිදා අවසානයේ තොගයේ මුළු වටිනාකම 12000යි. තොග ඒකක ප්‍රමාණය දිනේ අවසානයේ ගබඩාවේ පවතින ඒකක ප්‍රමාණය 3000යි. ඒ අනුව බර තැබූ සාමාන්‍ය පිරිවැය 12000 බෙදීම 3000යි. ඒකකයක් රුපියල් 4 බැගින්. ඒකකයක් රුපියල් 4 බැගින්. තරමින් පසුව තොග නිකුත් කිරීම සිදු වෙනවා නම් මේ නිකුත් කිරීම මිල කරන්නේ මේ තොගයේ බර තැබූ සාමාන්‍ය පිරිවැයට. මිලකට ජූලි 28. ජූලි 28 නිකුත් කරනවා ඒකක 2000ක්. තර මේ නිකුත් කිරීමේ මිල කරන්නේ අපි මේ බර තැබූ සාමාන්‍ය මිල ක්‍රමයේ භාවිතයෙන්. එතෙන්ද අපි බලන්න ඕනේ නිකුත් කරන අවස්ථාවේ ගබඩාවේ පවතින තොගයේ බර තැබූ සාමාන්‍ය පිරිවැය. අපි මීට පෙර ගණනය කරා ජූලි 12 වෙනිදා පැවති තොගයේ බර තැබූ සාමාන්‍ය පිරිවැය රුපියල් 4යි. ඊළඟට තමයි මේ නිකුත් කිරීම සිදු වෙන්නේ. ඒ අනුව අපිට මේ 2000 නිකුත් කරන්න පුළුවන් ඒකකයක් 4 බැගින් වටිනාකම 8000යි. මේ නිකුත් කිරීමෙන් පසුව ගබඩාවේ ඉතිරි තොගය 3000ක් තිබ්බ 2000ක් නිකුත් කළා. ඉතිරි තොගය ඒකක 1000යි. වටිනාකම ඒකකයක බර තැබූ සාමාන්‍ය පිරිවැය 4යි. ඒ අනුව මේ 1000 ඒකක 1000 වටිනාකම රුපියල් 4000යි. ඒතර මේ ආකාරයට බරිත සාමාන්‍ය මිල ක්‍රමයේ අනුව නිකුත් කිරීම මිල කිරීම කරන්න පුළුවන්. ඒ අනුව ඉතිරි තොගයේ පිරිවැය ගණනය කරන්න පුළුවන්. එතන මෙතෙන්දී විශේෂත්වය නිකුත් කිරීම මිල කිරීමේදී අපි යොදා ගන්නා බර තැබූ සාමාන්‍ය මිලම තමයි අපි යොදාගන්නේ ඉතුරු තොගයේ පිරිවැය ගණනය කිරීම. ඒතර මේ තොරතුරු භාවිතයෙන් අපිට ගණනය කරන්න පුළුවන් මේ ජූලි මාසයේ නිකුත් කළ තොගවල පිරිවැය. ජූලි මාසයේ අපි නිකුත් කළා ඒකක 2000ක්. මේ නිකුත් කළ තොගවල පිරිවැය රුපියල් 8000යි. ඒ අනුව ජූලි මාසයේ විකුණන ලද ඒකක 2000 පිරිවැය මේ විකුණුම් පිරිවැය රුපියල් 8000යි. ජූලි මාසයේ අවසානයේ ඔබට පේනවා ගබඩාවේ ඉතිරි තොගය ඒකක 1000යි. මේ ඉතිරි තොගයේ පිරිවැය රුපියල් 4000යි. ඒ අනුව ජූලි 31 දිනට තොගය රුපියල් 4000යි. ඒ වගේම ඔබට ගණනය කරන්න පුළුවන් මේ කාල පරිච්ඡේදයේ දල ලාභය. අපි මේ ජූලි මාසය තුල විකුණුම් ඒකක 2000යි එකක් රුපියල් 10 බැගින් විකුණුවේ. ඒ අනුව විකුණුම් වල වටිනාකම 20000යි. විකුණු තොගයේ පිරිවැය 8000යි. ඒ අනුව මේ ජූලි මාසය තුල ව්‍යාපාරයේ විසින් උපයන ලද දල ලාභය රුපියල් 12000යි. ඒතර මේ ආකාරයට යම් ගණනය කිරීම නැත්නම් විකුණුම් පිරිවැය යම් කාල පරිච්ඡේදයක් අවසානයේ තොග වටිනාකම මේ වගේ මේ කාල පරිච්ඡේදයේ දල ලාභය අපිට ගණනය කරන්න පුළුවන් මේ බරිත සාමාන්‍ය මිල ක්‍රමයේ භාවිතය. මේ අනුව අද වැඩසටහනේ අපි සාකච්ඡා කළා ව්‍යාපාර ආයතනයක් ද්‍රව්‍ය නිකුත් කිරීමේදී මේ නිකුත් කරන ද්‍රව්‍යයන්ගේ මිල කිරීම සිදු කරන ආකාරය. ඔබගේ විශේෂ අනුව මේ නිකුත් කිරීම මිල කිරීමේදී ඔබ අධ්‍යයනය කළ යුත්තේ පෙරපිට මිල ක්‍රමයට නිකුත් කරන ආකාරය, ඒ වගේම බර තැබූ සාමාන්‍ය මිල ක්‍රමය නැත්නම් බරිත සාමාන්‍ය පිරිවැය ක්‍රමය යොදා ගන්න ආකාරය. ඒතර මේ වැඩසටහනේ අපි සාකච්ඡා කළා මේ මිල කිරීම ක්‍රම දෙක භාවිතයෙන් ගබඩා ලෙජරයේ පිළිල කරන ආකාරය. ඒ අනුව යම් කාල පරිච්ඡේදයක් තුල පාරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය ගණනය කරන ආකාරය. වෙළඳ ව්‍යාපාරයක් නම් මේ මිල කිරීම භාවිතයෙන් අපි සාකච්ඡා කළා යම් කාල පරිච්ඡේදයක් සඳහා විකුණු බඩුවල පිරිවැය ගණනය කරන ආකාරය.
ඒ වගේම අපි සාකච්ඡා කළා මේ මිල කිරීම භාවිතය මගින් යම් කාල පරිච්ඡේදයක් අවසානයේ ගබඩාවේ ඉතිරි තොගයේ පිරිවැය ගන්න කරන ආකාරය. ඒතර මේ වැඩසටහනේ අවසානය සමග අපි සම්පූර්ණ කරා ඔබගේ විෂය නිර්දේශයේ නිපුණතා මට්ටම් 14 3ට අදාළ ද්‍රව්‍ය සම්බන්ධයෙන් ව්‍යාපාර ආයතනයක් භාවිතා කරන පාලන ක්‍රියාපිළිවෙත්. ඒතර අපේ ඊළඟ නිපුණතාංක 14 4ට අදාළ වන්නේ ශ්‍රම පිරිවැය. ඒතර අපි ඊළඟ වැඩසටහනේ අපි සාකච්ඡා කරමු මේ ව්‍යාපාර ආයතනයක ශ්‍රම පිරිවැය පාලනය කරන ආකාරය. හමු වෙමු ඊළඟ වැඩසටහනින්. ආයුබෝවන්.